නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. අපි එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පදිංචි පිරිසක්. අපි කලක සිට මහමෙවුනාවට සම්බන්ධව ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. අද ශ්‍රද්ධා රූප වාහිනියේ ධර්ම ශ්‍රවණය කරන සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන අපි මේ විකාශයේ දායකත්වයේ දරනවා. අපි තාම ශ්‍රද්ධාවෙන් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට ආරාධනා කර සිටිනවා අප කරේ අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙසට අවසරයි ස්වාමීන්. යෝකාමී පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමති වත්තති මෙය දැක හැම කාමයන් දුරු කරන කෙනා බැහැරට දමයි සරපයෙකුගේ හිස ලෙසිනා මෙලෙසින් සිහිනුවන පවතින ඒ සමනා පැන යයි සියලු තණ්හාවෙන් ලොව බැඳෙනා. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් සද්ධර්මයෙහි අටක වර්ගයට අයිති කාම සූත්‍රයට අදාළ මේ දේශනාවේ තිබෙන ගාථා කිහිපය තමයි අපි මේ දිනවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ දේශනා මාලාවෙන් ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ මේ කම් සැපත විඳින්න ගිය කෙනාට විඳින කෙනාට තිබෙන ආදීනව ගැන නොයෙක් අවස්ථාවල දේශනා කරන්නට යෙදුනේ. පින්වත්නි, විශේෂයෙන්ම අපි දකිනවා මේ ලෝකය කාමයන්ගෙන් නිදහස් වෙච්ච ලෝකයක් නොවන බව. ඒකේ අදහස තමයි මිනිස්සු සොයමින් යන්නේ කාමයෙන් ලැබෙන ආස්වාදය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් භාග්‍යවතුන් වහන්සේ කාමයෙන් නිදහස් වීම ගැන දේශනා කරද්දී කාමයට බැඳුන සිත් ඇති මිනිසයා පුද්ගලයා ඒ කාමයෙන් නිදහස් වීමට කැමති වුණා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ආශ්චර්යයක් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ මේ කාමයට බැඳුන සිත් ඇති දෙව් මිනිස් ලෝකයා කාමයෙන් නිදහස් වෙන ධර්මය අහන්නට ලැබෙනකොට ඒ කාමයෙන් නිදහස් වෙන ධර්මයට ආසා කරන අර කාමයේ හිතින් අතහැරලා. ඒක ධර්මයේ තිබෙන ආශ්චර්යයක්. ඒ නිසා අපි මේ ලෝකයේ දකිනවා. හැබැයි ඒක කරන්න පුළුවන් උනේ නුවණ තියෙන අයට විතරයි. එහෙම නැති අය බුදුරජාණන් වහන්සේට පවා දොස් කිව්වා. ඒ කාමයෙන් නිදහස් වෙන ධර්මයේ දේශනා කරපු රහතන් වහන්සේලා වැඩ හිටියා. ඊළඟට ඒ ශ්‍රාවකින් වැඩ හිටියා. ඒ ශ්‍රාවකින්ට පවා දොස් නැගුවා. කොහොමද මේ කාමයෙන් නිදහස් වෙන්නේ? මෙච්චර මේ සැපදායී දෙයක් කොහොමද අතාරින්නේ කියලා කාමයෙන් නිදහස් වීමට, කාමයෙන් නිදහස් වීම ගැන කියන ධර්මයට දොස් නැගුවා. ඒ අය බොහෝ පව් රැස් කරගත්තා. නමුත් ඒ කාමයෙන් නිදහස් වීම පිළිබඳව හිත පහදවාගෙන ඒ කාමයේ යථාර්ථය අවබෝධ කරගත්තු ඒ කාමයෙන් නිදහස් වීමට කැමැති වුණ ශ්‍රාවකයෝ, ගිහි පැවිදි ශ්‍රාවකින් අතර හිටිය ඒ ශ්‍රාවකයෝ සම්පූර්ණයෙන්ම කාමයේ අතහැරලා කාමයේ ඉක්මවා ගිහිල්ලා නිවනට පැමිණුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ කාමයෙන් නිදහස් වීම ගැන උන්වහන්සේ නිතරම දේශනා කළා. ඊළඟට උන්වහන්සේ වදාළ ඒ ධර්මයේ තිබෙනවා බුදුරජාණන් වහන්සේ වදාරන දහම් පිළිවෙලක්. ඒ දහම් පිළිවෙලට කියනවා සාමුක්කාංශික ධර්ම දේශනාව කියලා. ඒ සාමුක්කාංශික ධර්ම දේශනාව තමයි චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීම.
චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරන්නට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහම් අනුපිළිවෙලක්. ඒකට කියනවා අනුපුප්පී කතා. අනුපිළිවෙලට දේශනා කරන කතාව. ඒකේ තියෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දානය ගැන. දන් දීමේ ආනිසංස. ඊට පස්සේ එයින් ලැබෙන යහපත, ඊළඟට දාන කතා, ඊළඟට සග්ග කතා, සුගතිය ගැන, දුගතියේ තිබෙන ආදීනවය ගැන, සුගතිය ගැන දේශනා කරලා උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට කාමානං ආදීනවං. මේ කාමෙහි තියෙන ආදීනවය, කාමසැප විඳීම නිසා පුද්ගලයාට වෙන දෙය කුමක්ද කියලා සැබෑ තත්ත්වය පෙන්වලා දෙන දෙයට කියනවා කාමානං ආදීනවං. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා ඕකාරං සංකිලේසං. මේ කෙලෙස් සහිතව මේ සසර ගමනේ දිගින් දිගට යාමේ තිබෙන භයානක බව. ඒ කාරණාව දේශනා කරලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නික්ඛම්මේ ආනිසංසං. නික්ඛම්මේ ආනිසංස කියලා කියන්නේ කාමෙන් නිදහස් වීමෙන් ලැබෙන යහපත. එතකොට මේ ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ පින්වත්නි මේකෙදි. පැවිදි කෙනාටත් තියෙනවා ශ්‍රමණයන්ට ලැබෙන කාමයන්. ඒ තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස නිසා ඒවාට සිත බැඳී යාම, ඒවා කෙරෙහි අපේක්ෂාව, ඒවා කෙරෙහි තිබෙන ගිජු බව. ඒතර මේවත් එක්ක උපදින කාමයන් තියෙනවා ශ්‍රමණයාටත්. ඒ වගේම ගිහි කෙනා කියලා කියන්නේ ඒ කාමයන් සෙවීමේ බරපතල ලෙස යෙදුණු කෙනා. ඒ කෙනාට ඒ කාමයන් නිසා වැඩිපුරම ලැබෙන දුකක්මයි, පීඩාවක්මයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කාමයන් කෙරෙහි අපේක්ෂාව දුරු කරගන්න කියලා. අන්නේ කෙනාට මේ ධර්මයෙන් රැකවරණය ලබන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් අපි ගියවතාවේ දේශනාවේදී පැහැදිලි කරේ ඒ කාමයේ ආදීනව ගැන බුදුරජාණන් වහන්සේ උපමා 11කින් වදාළ කරුණු ටික. ඒ කාරණාව ගැන මේ ගාථාවේ සඳහන් වෙලා තිබෙනවා යෝකාමේ පරිවජ්ජේති සප්පස්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමතිවත්තති. ඒ කියන්නේ මේ කාමයන්හි යථා ස්වභාවය දැනගෙන කාමයන් බැහැර කරන්න කියනවා. ඒතර කාමයන්හි යථා ස්වභාවය දැකීම ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ කාමයන් දකින්න කියලා පීඩාවක් වශයෙන්. ඒක භාගතුන් වහන්සේත් වදාලා. ඊළඟට මහා නිද්දේශපාලියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කාමයන් පීඩාවක් වශයෙන් දකින ආකාරය ගැන. දැන් අපි ගත්තාම මේ සාමාන්‍ය ලෝකේ මිනිස්සයා කාමයන් සොයාගෙන යාම නිසා සිද්ධ වෙන අනතුරු ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙහිම කාරණාවක්. ඒ තමයි ජීවත් වෙලා ඉන්න කාලය තුල මිනිස්සයා කාමයන් සෙවීම පිණිස කාම පරිලාහයෙන් කාම දැවිල්ලෙන් යුතුව නොයෙක් පාපී දේවල් කරනවා. ප්‍රාණඝාතය කරනවා, එක්ක සොරකම් කරනවා, එහෙම නැත්නම් කාමීත්‍යාචාරය දෙනවා, බොරු කියනවා, කීලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඊළඟට ඒ තමන් කාමයේ වෙනුවෙන් යමක් කළ යුතුද පාපී දෙයක්. ඒ දේ කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ දේ කරන්න හිත නැඹුරු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒවා සමහරට හොර රහසේ කාමයේ විඳීම පිණිස පව් කරනවා. එලිපිටත් කාමයේ විඳීම පිණිස පව් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමයේ සෙවීම පිණිස පාපී දේවල් කරන කෙනා ඒ රහසේ කරලා කාමයේ විඳීම පිණිස පාපී දේ කරලා දුගති ලෝකවල උපදිනවා. ඒ උපදින්නේ මිනිසු දැක්කහම හැකිලෙන ලෝකවල. ඒකට හේතුව තමයි අර කාමයේ සොයන්න ගිහිල්ලා කාමයේ කෙරෙහි ආස්වාදයෙන් පාපය ගැන නොදැන කරන ක්‍රියාව. කයින් වචනයෙන් මනසින් කටයුතු කිරීම. එතකොට මේ කාරණාව දැකපු කෙනා, ඒ කාමයේ ආදීනව තීරුම් ගත්තු කෙනා, කාමයේ යථා ස්වභාවය තීරුම් ගත්තු කෙනා ඒ කාමයන් කෙරෙහි තියෙන අපේක්ෂාව දුරු කරන්න ඕනේ කියනවා. ඒ කාමයන් කෙරෙහි තියෙන අපේක්ෂාව දුරු කරලා හරියට කොයි වගේද සර්පේකුගේ හිස පැත්ත කවුරුවත් අල්ලන්න කැමති වෙන්නේ නැහැනේ. සර්පෙක් දැක්කහම සර්පයාගේ සර්පයා ළඟට ගිහිල්ලා සර්පයාගේ හිසින් අල්ලන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව දන්නවා මේ සර්පයා දෂ්ට කිරුවොත් ඒක භයානක දෙයක්. ඒක එක්ක මරණයට හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාරාන්තික දුකකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාමයේ දකින්න කිව්වා සර්පේකුගේ හිස පැත්තක් වගේ. සර්පයාගේ හිස පැත්ත අපි අතින් අල්ලන්නේ නැහැ. පයින්වත් ස්පර්ශ කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහි නුවණින් යුතුව. සිහිය තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ.
මේ කරුණු දෙකෙන් යුක්තව තමයි කාමයේ ඇත්ත තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් කාමයේ ආදීනවය ප්‍රකට වෙන්නේ නැහැනේ. ඒකේ ආස්වාදයට යට වෙලා යනවනේ. සිහිය තිබුණොත් විතරයි ආදීනවේ ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. සිහිය නැත්තම් නුවණ නැත්තම් ඒක අතහැර ගන්න බෑ. ඒකට යට වෙලා යනවා. කාමයට හිත බැඳිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කාමයේ කෙරෙහි තියෙන බන්ධනේ නිදහස් වෙන්න මනා සිහියෙන් මනා වූ නුවණින් යුතුව බලවත් වූ නුවණින් යුතුව බලවත් වූ ප්‍රඥාවෙන් යුතුව ඊළඟට ඒ ලෝකයට බැඳින සියලු තණ්හාවෙන් නිදහස් වෙලා යන්න කියලා. මෙය දැක හැම කාමයන් දුරු කරන කිනා බැහැරට දමයි සර්පේකුගේ හිස ලෙසිනා. මෙලෙසින් සිහි නුවණ පවතින ඒ සමනා පැනයයි සියලු තණ්හාවෙන් ලෝ බැඳිනා. මේ ලෝකෙට බැඳිලා තියෙන්නේ මේ කාමයන් නිසා තමයි මේ කාම ලෝකයට හිත බැඳිලා තියෙන්නේ. කාම ලෝකයට අයිති වෙනවා පින්නත්නේ ලෝක 11ක්. ඒ තමයි මනුස්ස ලෝකය, ඊළඟට තිරිසන් ලෝකය, නිරය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය, ඊළඟට දිව්‍ය ලෝක 6. මේ සියල්ලමයි ති කාම ලෝකයට. ඒ කාම ධාතුවට හිත බැඳිලා තියෙනවා කාමයේ කෙරෙහි අපේක්ෂාව තියෙන කෙනාගේ. එතකොට ඒක සමහර වෙලාවට දැන් අපි හිතමු කෙනෙක් හොඳට ගොඩාක් පින් කරනවා. ඒ පින් කරලා කෙනෙක් බලාපොරොත්තු වෙන සුගතිය. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ සුගතියේදී සමහර වෙලාවට ධර්මාවබෝධයක් ගැන අපේක්ෂාවක් නැත්තම් ඊළඟට ධර්මාවබෝධයකට උවමනා කරන දෙයක් මම මේ කරන්න ඕනේ සුගතිය ඉපදුනහම මේක රැකවරණයක් ලැබෙනවා කියලා අපේක්ෂාවක් නැතුව එයා දිව්‍ය ලෝකේ තියෙන කම්සපේට ආසා කරනවා. දිව්‍ය ලෝකේ කම්සපේට ආසා කරන කෙනා ඒ තමන් කරන පින්දහම් නිසා දිව්‍ය ලෝකෙ ඉපදිනවා. ඒ කෙනා දිව්‍ය වූ කාමය විඳිනවා. නමුත් එයාට ධර්මාවබෝධය පිණිස හෝ සත්පුරුෂ ඇසුරක් පිණිස අපේක්ෂාවක් නැහැ. තියෙන්නේ කාමයේ පිණිස අපේක්ෂාවක්. ඒ වගේම අපි දන්නවා සමහර අය සමහර දේශනාවල සක්කපඤ්ඤ සූත්‍රයේ වගේ දේශනාවල සඳහන් වෙලා තිබෙනවා මනුස්ස ලෝකයේ සමහරට පැවිදි වෙලා ඉඳලා සමහර භික්ෂුන් වහන්සේලා ධර්මය අවබෝධ කරන අදහසින් නමුත් ඒ ධර්මයේ පුරුදු කරලා සුගතිය උපදිනවා. දිවි ලෝකෙ ඉපදිලා ඒ කාමයට හිත යට වෙලා යනවා එතනත්. ධර්මය ඇහුණා සමහර ලාවට කාමෙන් හිත මුදව ගන්න බෑ. මොකද ඒ තරම් ප්‍රබලයි දිව්‍ය වූ කාමය. ඒ නිසා දිව්‍ය වූ කාමයට අපේක්ෂාවක් නොකර දිව්‍ය ලෝකේ උප්පත්තිය පිණිස කෙනෙක් හිත පිහිටුවා ගන්නවා ධර්ම අවබෝධයට උපකාර පිණිස. ධර්ම අවබෝධයෙන් ඒ කියන්නේ සසර දුකින් නිදහස් වීමට පහසු තැනක් වශයෙන්. එහෙම නැත්නම් දිව්‍ය වූ උපතක් ලැබුවට පස්සේ එතන තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම ඒ අපේක්ෂාවෙන් කෙනෙක් දිව්‍ය ලෝකෙ උපදින්න කැමති වෙනවා. එතකොට යාට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා දිව්‍ය වූ කාමයට ආසා කරන්නේ නැතුව ඒ වගේ මිනිස්සුෝ කාමයේ තියෙනවා. මානසික වූ කාමෙන් දැන් බලන්න මනුස්ස ලෝකේ සමහර අවස්ථාවල අපි දකිනවා සමහර අය ඇවිල්ලා කතා බහ කරනවා. ඒ කියන්නේ කාමයෙන් මත් වෙලා. එයා විඳින්නා වූ කාමය නිසා එයාට යථාර්ථය කිසිම අයුරකින් පේන්නේ නැහැ. සමහර අය ඉන්නවා කාමය නිසා ආදීනව විඳිනවා. සමහර අය ඉන්නවා කාමය නිසා එයාට ප්‍රබල ලෙස මානසික වූ කාමයෙන් සැප ලැබෙනවා. ආස්වාදේ වැඩිපුර ලැබෙනවා. දැන් සමහර අය ඇවිල්ලා අහලා තිනවා අපින් පෞද්ගලිකව පවා මේ ස්වාමීන් වහන්සේ සමහර අය කියනවා මේ කාමයේ ආදීනවත් තියෙනවා අපිට එහෙම එකක් තේරෙන්නේ නැහැ කියලා. අපි මේ හොඳට මේ සතුටු වෙලා විනෝද වෙලා කාලා බීලා යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන මෙහෙම ඉන්නවා. අපිට මේ කාමයේ ආදීනයක් නම් තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒක පිනක විපාකයක් කියලා දන්නේ නැහැ. ඒ පිනක උපකාරයකිනුයි මේ කාමයේ ලැබෙන්නේ කියන දැනුමක් තීරුමක් නැහැ. ඒ පින ෂේ වෙලා ගිය දවසට ඒ කාමෙනුත් එයා පිරිහිලා යනවා. මානසික වූ කාමෙන් පිරිහිනවා පින ෂේ වීම නිසා. දිව්‍ය වූ කාමෙන් පිරිහිලා යනවා පින ෂේ වීම නිසා. ඒ නිසා ඒක ගැන තීරුමක් නැති කෙනා හිතන්නේ මේක නිත්‍ය දෙයක්. කාමේ තමන්ට ලැබෙනකොට කම්සප්ප විඳිනකොට ඒවේ ආස්වාදයේ හොඳට ලැබෙනකොට හිතන්නේ මේ හිතූ පැතූ සම්පත් ලැබෙනකොට මේක හැමදාම තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකේ ඇත්ත ස්වභාවය දකින්න අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ බුද්ධ වචනෙන් අපි අහලා තියෙන දේවල්. එහෙම නැත්නම් අපිට සමහරට සමාජය තුලින් ඊළඟට අපි අතීත තොරතුරු වලින් ජාතක කතාවල ඊළඟට විමානවත් වගේ භාගතුන් වහන්සේ වදාළ සහය රහතන් වහන්සේලා දේශනා කරපු දහම් කරුණු තියෙනවා. ඊළඟට
තීරතිරි ගාථා තියෙනවා. ඒතර මේවෙන් අපිට පේනවා ඒවා හොඳට අධ්‍යයනය කළොත් මේ කාමයේ තියෙන ආදීනව ප්‍රකට වෙච්ච අවස්ථා. බොහෝම හොඳට කම්සප විඳමින් ඉන්නවා. ඒක අවස්ථාවක භාගතුන් වහන්සේ දකිනවා කූඹිරලක්. පාරේ භාගතුන් වහන්සේ වැඩම කරනකොට කූඹිරලක් පාර හරහා යනවා. මේ යනකොට භාගතුන් වහන්සේ එතන නැවතිලා සිනහ පහල කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඇයි සිනහ පහල කරේ? බුදුරජාණන් වහන්සේ අහනවා මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද ඔබට පේනවද මේ කූඹිරැල? මේ කූඹිරැලේ එකම කූඹියක්වත් නැහැ කියනවා සක්විති සම්පත්තිය නොලබපු. සක්විති සම්පත්තිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ සක්විති රජතුමා දිව්‍යෝ කාමයට පත් වෙලා නැහැ. මනුස්සයෝ කාමයට ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. නමුත් දිව්‍යෝ කාමයට පත් වෙලත් නැහැ. ඒ කියන්නේ ඒ තරම් රූප සම්පත්තියෙන් අග්‍රයි. රූපය මානසික වූ කය කායික ස්වභාවයට වඩා ඉහළයි. නමුත් දිව්‍ය ස්වභාවයට පත් වෙලත් නැහැ. මනුස්ස ලෝකේ යම්තාක් කම්සප විඳින පුද්ගලයන් නැද්ද? මානසික වූ කාමයන්. ඒ මානසික කාමයන් අතර අග්‍රම සැප විඳින සක්විති රජතුමා. එහෙමනම් ඒ සක්විති රජවරු වෙලා හිටපු ඒ සියලුම දෙනා දැන් මේ කූඹිරැලේ කූඹින්නලා ගමන් කරනවා. කොහේ තිබිච්චි කාමී ආස්වාදය? ඒ ආස්වාදය අනිත්‍ය වෙලා ගියා නේද? ඒ ආස්වාදයට යට වෙච්ච කෙනා ඒකේ යථාර්ථය නොදැක, අනිත්‍ය බව නොදැක, ඒ කාමෙහි ඇත්ත නොදැක, ඒ ආස්වාදයට යට වෙලා පුංචි දේ මහා ලොකුට හිතනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ කාමේ නැති වෙනකොට ඒ කිනාට දුකක් දුම්නසක් උපදිනවා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ වදාරනවා කාමේහි යථා ස්වභාවය තේරුම් ගන්න. ඒ කාමේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕනේ කරන්නේ සිහියත් නුවණත්. ඒකට අපිට හොඳට උදාහරණ මේ සමාජය තුල තියෙනවා. ඒ වගේම බුද්ධ දේශනාවල තියෙනවා. අපි ඒවා ඉගෙන ගන්නකොට ඒක නුවණින් හිතන්න ඕනේ. නුවණින් කල්පනා කරන්න ඕනේ. Tamante ඒ ධර්මයේ ගලපලා බලන්න ඕනේ. මේ වගේ දෙයක් මගේ ජීවිතේට වෙන්න පුළුවන් නේද? දැන් අපි ගත්තොත් අර භාගතුන් වහන්සේ ඒ වදාලේ කූඹිරැල ගැන වදාළ කරුණ. එතකොට අපි මේ ලෝකයේ සක්විති රජවරු වෙලා කොයිතරම්නම් රාජ්‍ය සම්පත් ලැබලා ඉන්නේ නැද්ද මේ සංසාරේදී? කොයිතරම් මහා රජවරු වෙලා, කොයිතරම් සිටුවරු වෙලා, කොයිතරම් කාම සම්පත් විඳලා නැද්ද? ඒ වගේම සමහරට ලෝකේ පාලනය කරමින් අප්‍රමාණ ලෙස කම්සප විඳලා ඇති. දිව්‍ය ලෝකවල නොඑක ආකාරයේ කම්සප විඳලා ඇති. නමුත් ඒ සියල්ලම මේ මොහොතේ අනිත්‍ය වෙලා ගිහිල්ලා. මේ වගේම තමයි මේ මොහොතෙන් අනාගතයට යන්නා වූ යම් පැතුමක් ඇද්ද කාමයේ ගැන අපේ හිතේ. ඒ කාමයන් සියල්ලම අනිත්‍ය වෙලා යනවා. අතීත කාමයක් අනිත්‍ය දෙයක්. වර්තමානයේ විඳින කාමයක් අනිත්‍ය දෙයක්. අනාගතේ ලැබෙනා වූ යම් කාම සැපයක් ඇද්ද ඒ සියල්ලමත් අනිත්‍යයි. ඉතින් මෙන්න මේ කාරණාව නුවණින් දැකලා නුවණින් අවබෝධ කරගෙන ඒ කාමෙන් නිදහස් වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. කාමයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස. ඒ නිසා අපි තීරුම් ගන්නට ඕනේ. දැන් අර ඒ ගොවියා තමන්ගේ කුඹුර නැසිලා ගියාට පස්සේ ඒ ගොවියා බලාපොරොත්තු වෙලා අනාගතේ හිතාගෙන ඉතින් ඊළඟ දවසේ හිතාගෙන ආරාධනා කරන්නේ බුදුරජාණන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේත් වඩින්න මම දානි හදලා පූජා කරන්නම් කියලා මේ කුඹුරෙන් ලැබෙන අස්වැන්නේ. එතකොට උන්වහන්සේ පහෝදා වැඩම කරේ ඒ අස්වැන්න බලාපොරොත්තු වෙන්නේ මේ දානේ බලාපොරොත්තු වෙන්නේ මේ. උන්වහන්සේ වැඩම කරේ ඒ ගොවියාට යථාර්ථය පැහැදිලි කරලා දෙන්න. ඒ ගොවියාත් බිරිඳත් ශෝක වෙමින් සිටිද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේකයි කාමයේ යථාර්ථය. මේකට ආසා කරලා මේ ආදීනවය ලැබෙනකොට දුකක් දුම්නසක් නැතුව සිටින්න. මේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න කාමයේ ඇත්ත ස්වභාවය සිහි කරන්න කියලා සිහිය උපද්දවලා දුන්නා. ඒ සිහිය උපදිනකොට මේ ගොවියට සහ ඒ ගොවි බිරිඳට ඒ හිතේ තිබුණ අපේක්ෂාව දුරු කරන්න කැමැත්ත ඇති වුණා. ඒ දැන් තමන් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ. සාමාන්‍ය ලෝකයා එහෙම නෙමෙයිනේ ප්‍රශ්නෙට මුහුණ දීදී ආයෙ වෙන එකක් හොයනවා. නමුත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දේශනා කරනකොට ඒ කාමයෙන් නිදහස් වෙන්න කියලා නුවණ තිබිච්ච මේ වගේ ශ්‍රේෂ්ඨ පුරුෂයින් ඒ කාමයෙන් නිදහස් වුණා. එතකොට ඒ ගොවියාගේ සිත, ගොවි බිරිඳගේ සිත ධර්මයේ තුල පිහිටියා. කාමයෙන් නිදහස් වෙන්න සිහිය පිහිටියා. කාමයෙන් නිදහස් වීමට කැමැත්ත ඇති වුණා. නුවණ පිහිටියා. එයින්ම සැනසුම ලැබුවා.
භාගතුන් වහන්සේ එතනින් එහාට ඒ කාමයන් නිසා තවදුරටත් මේ සත්වයාට වෙන හානිය ගැන දේශනා කරනකොට මේ ගොවි සැමියයි බිරිඳයි දෙන්නම සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ தત્ත්වය කරා ගෙනිච්චේ ඒ කාමයේ යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ ධර්මය ඇහිච්ච නිසා. ඒ නිසා ඔබටත් මේ ධර්මයේ උපකාරය ලබා ගන්න නම් තමන්ගේ ජීවිතයටත් මේ ධර්මයේ උපකාරය ලැබෙන්න නම් ඒ කාමයන්ගෙන් නිදහස් වීම ගැන කැමැත්ත ඇති කරගන්න. ඒකේ ආස්වාදය ගැන ආස්වාදයේ විදිහට දකින්න ඕනේ. ආදීනවය ගැන ආදීනවේ වශයෙන් දකින්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා ඔබටත් ඒ කාමෙන් නිදහස් වීම පිණිස මේ උතුම් සද්ධර්මයේ උපකාරය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ එංගලන්තයේ පදිංචි සමන්ති මහත්මිය, සුරේන් හෙට්ටිආරච්චි මහතා සහ විකුම් පුතණුවන් ඇතුළේ පවුලේ සියලු දෙනා එක්රාසී වෙලා රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝ උතුම් ධර්මාබෝධයෙන් සැනසෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ පින්තුන් නමින් මේ පරිලෝකීය උභයරත්න හෙට්ටිආරච්චි මහතා, ගර්ලින් විමලතිස්ස මහත්මිය සහ වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු ඒ හැම දිනාට මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා. දායකත්වයේ දරන පින්නතුන්ගේ පවුල්වල ඒ ජීවත්ව සිටින දිනගමාරච්චි මහතාට සහ එම මහත්මියටත් ඉන්ද්‍රාණි හෙට්ටිආරච්චි මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු යහපත සැලසේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස සියලු පින් උපකාර වේවා. අද දවසේදී මේ දායකත්වයේ දරන සමන්ති මහත්මිය, සුරේන් හෙට්ටිආරච්චි මහත්මයා, විකුම් පුතණුවන් ඇතුළු හැම දිනාටමත් ඒ සඳහා සම්බන්ධ වුණු උපකාර කළ හැම දිනාටමත්, ඒ වගේම මහමෙවුනා වාසී සියලුම සංගරුවනටත්, අනුගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දරුවන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්තුන් හැම දිනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දානයේ දායකත්වයේ දරන සියලු පින්තුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම සසර දුකින් අත මිදීම පිණිස, සියලු යහපත පිණිස රැස් කළ සියලු පින් උපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.